2022 අවුරුද්දේ අගෝස්තු මාසේ 24 වෙනිදාද බදාදා දවසක් රාජ්‍යයේ රහස් ගැන ඉගෙන ගන්න දවස. මේ රාජ්‍ය රහස් ගැන අධ්‍යයනය කිරීම, ඉගෙන ගැනීම, මෙනෙහි කිරීම, තේරුම් ගැනීම, ඒවා ක්‍රියාවට දැමීම තුළ ඔබ නිසැක වශයෙන්ම ආශිර්වාද ලබනවා ඇත. මම ඒ වාක්‍යයේදී කිව්වා නිසැක වශයෙන්ම කියලා. ඉතින් අද රාජ්‍ය රහස් යටතේ මම ඔබ සමග බෙදා ගන්න යන්නේ ශුද්ධා වහන්සේ මා සමග බෙදාගත්ත කාරණය, උන්වහන්සේ මගේ හදවතේ තැබුවා වූ කාරණය, උන්වහන්සේ මඟ පෙන්නපු කාරණය නිසැකකම. නිසැකකම ගැන ඉතා ගැඹුරු සත්‍යතාවයක් ඔබ සමග බෙදා ගන්න ලෑස්ති. නිසැකකම ඉතාමත් වැදගත්, ඉතාමත් අවශ්‍ය දෙයක්. අපි මේ ක්‍රිස්තියානි ගමනේදී දෙවියන් වහන්සේත් එක්ක මේ යන්නා වූ ඇදහිල්ලේ ගමනේදී නිසැකකම නැත්තම් ඔබ පරාජය වෙන්න යනවා. නමුත් නිසැකකම ඇත්නම් ඔබ ජයග්‍රහණය කරන්න යනවා. ඔබ ජයග්‍රහණය කරනවා. ඒක නිසැකයි. ඒක නිසැකයි. නමුත් ඔබට නිසැකකම අවශ්‍යයි. මේ නිසැකකම ගැන දෙවියන් වහන්සේ මට මඟ පෙන්වනවා, ශුද්ධා වහන්සේ මට මඟ පෙන්වනවා. ඔබ සමග කාරණා බෙදා ගන්න. අද දවසේ රාජ්‍ය රහස යටතේ අපි මේ ගැන බලමු. ඔබ කැමති ඔබ පෙරලා ගන්නවා නම් ශුද්ධ මාර්ක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය, ශුද්ධ මාර්ක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය, මිෂන් ක්‍රයිස්ට් ශ්‍රී ලංකා YouTube channel එකට මම ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඇතිව අද දවසේ පිළිගන්නවා. ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අද දවසේ වැඩියෙන් ඔබට ලැබෙන ලෙස මම තීන්දුව කොට ප්‍රකාශ කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට ආශිර්වාද කරනවා. ඔබ මේ ඉගැන්වීම ඇසීම තුළ ඔබ නිසැක වශයෙන්ම ආශිර්වාද ලබනවා ඇත. යේසුස් වහන්සේගේ නාමයෙන්. ශුද්ධ මාර්ක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ කියනවා, මක්නිසාද උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණක් අත ගැසුවොත් මට සුවය ලැබේ. යයි ඈ කීවාය. කවුද මේ ඈ කියන්නේ? අවුරුදු 12 මහලේ රෝගය. ඒ රෝගයක් හැදිලා තියෙනවා අවුරුද්දක් දෙකක් මාසයක් දෙකක් නෙවෙයි, අවුරුදු 12ක්. ඒ වගේ මේකේ දුක් විඳිනවා කියලා මේකේ මුල් අවස්ථාවලදී මේ පරිච්ඡේදය ඔබ ඉහළින් කියවුවොත් කියලා තියෙනවා. නමුත් මේ ස්ත්‍රිය මෙච්චර අවුරුදු ගාණක් දුක් විඳලා ඇය කඩා වැටලා දුර්වල වෙලා අධෛර්ය වෙලා හිටියත් යේසුස් වහන්සේ දකින්නකොට ඇයට ඇදහිල්ලක් නිර්මාණය වෙනවා. මේ ඇදහිල්ල ඇය නිර්මාණය කරගන්නවා. කොයිතරම් මට්ටමකටද? දෙවියන් වහන්සේ කෙරෙහි නිසැකකමක් එන මට්ටමකට. ඒ නිසැකකම තුළ ඇය ප්‍රකාශ කරනවා උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණවත්. ඒ කියන්නේ උන්වහන්සේක ලොකු බීටිමක් ඕනේ නැහැ. ලොකු යාච්ඥාවක් මට අවශ්‍ය නැහැ. උන්වහන්සේ මම කොහෙටවත් එක්කන් ගිහිල්ලා යාච්ඥා කරගන්න අවශ්‍ය නැහැ. මට මහත් ලොකු ගුරුහරුකක් මට උන්වහන්සේ අවශ්‍ය නැහැ. නමුත් අනේ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වස්ත්‍රයට, උන්වහන්සේ ඇඳගෙන සිට සලුවට මම අත ගැසුවොත්, මම සලුව ඇල්ලුවා කියන්නේ මම සුවයි. අහවේ අන්න මම සුවයි. මම සලුව ඇල්ලුවා කියන්නේ ඒ තුල මට ආලේප එනවා. මම සුවයි. උන්වහන්සේගේ එක වචනයක් මට ප්‍රමාණවත්. ඊට මාගේ ආත්මය සුව වෙනවා. උන්වහන්සේගේ සලුව ඇල්ලුවොත් මට ඇති. උන්වහන්සේ ළඟට ගියොත් මට ඇති. උන්වහන්සේගේ එක බයිබල් පදයක් මට ලැබුණොත් ඇති. එක උත්තරයක් ලැබුණොත් ඇති. සලුව පොඩ්ඩක් අල්ලුවොත් ඇති. මම සුවයි කියන විශ්වාසය ඇදහිල්ලෙන් ඇය නිසැකකම යුක්තව මේ බලන්න නිර්මාණය කරගන්න ඇදහිල්ල වස්ත්‍රවලට පමණවත් අත ගැසුවොත් මට සුවය ලැබේ යයි ඈ කීවාය. ඉතින් මේ නිසැකකම මෙතන ප්‍රකාශ වෙන, මෙතන පිළිබිඹු වෙන්නේ අපට ඇය නිසැකකම. ඇය සුවය ලැබේයි කියලා තමයි කියලා තියෙන්නේ. සුවය ලැබේවි නෙවෙයි. මේක නිරවුල් කරගන්න, මේක निराකරණය කරගන්න, ඔබ මේක පැහැදිලිව ධාරණය කරගන්න. මම හිතනවා ඔබ පොතක පෑනක් පැන්සලක් ඇතුළේ ලියා ගන්න, සටහන් තබා ගන්න ඇති කියලා. මේක ඉතා වැදගත්. මේක අල්ල ගන්න අවශ්‍ය ඉංග්‍රීසි බයිබලෙ ඔබ නැවත කියවන්න. මේක මේ ඉංග්‍රීසි බයිබලෙ තියෙනවා. For she said, if I may touch but his clothes, I shall be whole. I shall be whole කියන්නේ. ඒතකොට සිංහල බයිබලයේ මේක තියෙනවා. වස්ත්‍රවලට පමණවත් අත ගැසුවොත් මට සුවය ලැබේ යයි ඈ කීවාය. ලැබේවි නෙවෙයි. ඒ කියන්නේ මට සුවය ලැබේවි නෙවෙයි, මට සුවය ලැබේ. මෙතන මොකද්ද මේ කියන්නේ? නිසැකකම තියෙනවා. සුවය ලැබේවි. ඒක ෂුවර් නැතුව, ඒක සැකයක් එක්ක කිව්වේ නැහැ. ඇයට සැක නෑර. ඇයට නිසැකකමක් තිබුණා.
යේසුස් වහන්සේ කෙරේ උන්වහන්සේගේ බලය කෙරේ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා කෙරේ උන්වහන්සේගේ පුදුමාකාර ක්‍රියා ආස්කම් යහපත්කම ප්‍රේමය ගැන ඇයට නිසැකකමක් තිබුණා. ඉතින් ඔබට අද මේ නිසැකකම තියෙනවද? නැත්තම් ඔබ තවම ඔබ ප්‍රකාශ කරන්නේ ඔබගේ ජීවිතේ ඔබ හිතන්නේ මෙනෙහි කරන්නේ අනේ මේ දේ හරියයි, මේ දේ මෙහෙම වුණොත් හොඳයි. අන්න ඒ විදිහට ඔබට ඒ නිසැකකම නැහැ. ඔබට ඒ නිසැකකම අවශ්‍යයි. කොහොමද මේ නිසැකකම එන්නේ? ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි සම්පූර්ණ විශ්වාසය, සම්පූර්ණ ඇදහිල්ල ඔබ තැබිය යුතුයි. ඒ තුළ තමයි මේ නිසැකකම ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. මේ ඔබගේ ඇදහිල්ල තියෙන වෙන්න පුළුවන්. ඔබ යාඥා කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔබගේ යාඥාවේ, ඔබගේ ඇදහිල්ලේ, මේ සියලු ක්‍රියාවන්හිදී ඔබගේ ප්‍රකාශවල නිසැකකම අවශ්‍යයි. නිසැකකම, ස්ථිරත්වය, certainty අනේක අවශ්‍යයි. නිසැකකම, ඔබ නිසැක, ඔබ සැකහැර ඔබ දැන ගන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලවත්. උන්වහන්සේ ප්‍රේමණීය, උන්වහන්සේ යහපත්. ආමේන්. හලෙලූයා. යේසුස් වහන්සේ යහපත්. උන්වහන්සේගේ බලය කියා නිම කරන්න බෑ. උන්වහන්සේගේ ප්‍රේමය කියා නිම කරන්න බෑ. උන්වහන්සේ ප්‍රේමණීය. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. ඒක මේ දේවල් සැකහැර ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි. ඔබට නිසැකකමක් තියෙන්න අවශ්‍යයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ. උන්වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය ඇදහිල්ල තැබුවොත්, ඔබ නිසැකකමින් ඔබ කල්පනා කරොත්, ඔබ දේවල් තේරුම් ගත්තොත්, ඔබ වචනේ කියවුවොත්, ඔබ යාඥා කරොත්, ඔබ ප්‍රකාශ කරොත්, ඒ දේවල් ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙනවා ඇත. හැබැයි ඔබට නිසැකකම අවශ්‍යයි. ඔබගේ රැකියාව සම්බන්ධයෙන් කාරණයක්ද, ඔබගේ වැඩපළ සම්බන්ධයෙන්, නඩු හබයක් සම්බන්ධයෙන්, අසල්වැසි සම්බන්ධයෙන්, යහළුවන් සම්බන්ධයෙන්, මුදල් සම්බන්ධයෙන්, සුවය සම්බන්ධයෙන්, මේ මොනයම් වූ කාරණාවක ඔබට ප්‍රශ්නයක්, ගැටලුකාරී ස්වභාවයක් නිරවුල් කරගන්න අවශ්‍ය තැනක්, පීඩාකාරී තත්ත්වයක්, වේදනාවක් ඔබගේ දරුවන් කෙරෙහිද, ඔබගේ දෙමාපියෝ කෙරෙහි වෙන්න පුළුවන්, දෙමාපියන්ට දරුවෝ කෙරෙහි වෙන්න පුළුවන්, පිටරට යන කාරණාවක් සම්බන්ධ නැත්නම් ඔබ පිටරට ඉන්නේ, පිටරටදී ඔබ මුහුණ දෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබ ලංකාවේ ඉඳලා පිටරට යන එකක් සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් ලංකාවේ ඔබ ඉන්නේ නැත්නම් පිටරට ඉඳලා කට්ටියක් ලංකාවට එන එකක් සම්බන්ධ වෙලා මේ වගේ මොනයම් කාරණාවක් වුණත් ඔබට මේ කාරණාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක්, ගැටලුවක් නිරාකරණය කරගැනීමට අවශ්‍ය දෙයක්, ප්‍රහෙලිකා සහගත තත්ත්වයක් තියෙනවද? මේ තත්ත්වයට දෙවියන් වහන්සේට පිළිතුරක් ඔබට දෙන්න පුළුවන්. යේසුස් වහන්සේට මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. මේ තත්ත්වය යහපත් අතට හරවන්න පුළුවන්. මේ තත්ත්වයට ඔබට විසඳුම් දෙන්න පුළුවන්. ඔබට සුවය, මිදීම, නිදහස, සමාදානය දෙන්න පුළුවන්. උන්වහන්සේට ආස්කමක් කරන්න පුළුවන්. නමුත් ඔබ මේක කොහොමද වෙන්නේ? එහෙමද වෙන්නේ? මෙහෙමද වෙන්නේ? උන්වහන්සේ කොහොමද මේක වෙනස් කරන්නේ කියලා හිතනවට වඩා ඔබට පුළුවන් නිසැකකම ඇතුව විශ්වාසය ඔබගේ ඇදහිල්ල නිර්මාණය කරගන්න. මේ ඔබගේ යාඥාව කරන ප්‍රකාශ නිසැකකම ඇතුව ඔබට කරන්න පුළුවන් නම් ඔබ කරන්න පටන් ගන්න. එතන තමයි ඔබගේ උත්තරේ තියෙන්නේ. මේ නිසැකකම අවශ්‍යයි ඔබට පිළිතුරු ලබන්න. ඔබ කියන්න අවශ්‍යයි කාරණා මොන කාරණයක් වුණත් මම මේකට උත්තරේ ලබලා ඉවරයි. මම මේකට උත්තරේ ලබනවා. කාගෙන්ද? දෙවියන් වහන්සේගෙන්. යේසුස් වහන්සේ යහපත්. උන්වහන්සේ මගේ මේ කාරණා ඉෂ්ට කරලා දෙනවා. උන්වහන්සේ මට සුවය දෙනවා. ඒක ස්ථිරයි. නිසැකයි. මම සුවයි. ඒක ස්ථිරයි. නිසැකයි. මම මේ මාසේ මේ මගේ මෙච්චර කාලයක් මම හිර වෙලා තිබුණු ණය මම මේ මාසේ ගෙවනවා. ඒක මට නිසැකයි. ඒ වගේම මිනිසුන් මට මෙච්චර කාලයක් හිර කරලා තිබුණු ඒ ණය ඒ සියල්ල මම මේ මාසේ ලබනවා. මට ඒක ලැබෙනවා. ඒක නිසැකයි. මට රට යන්න බැරිව මෙච්චර කාලයක් හිර වෙලා තිබුණා. මේ මාසේ ඒ කාරණා ඩොකියුමන්ට්ස් ඒ ලියකියවිලි මම සියල්ල හරියාකාරව හදා ගන්නවා. මම ගිය රට යමුන ගමන සාර්ථක වෙනවා. ඒක නිසැකයි. කියලා ඔබට ඒ සියලු කාරණාවලදී ඔබට නිසැකකම අවශ්‍යයි. මේ නිසැකකම තුළ, නිසැකකමේ ආශාව තුළ, නිසැකකමේ ඇදහිල්ල තුළ, නිසැකකමේ ප්‍රකාශ තුළ ඔබ ජය ලබනවා. ආමේන්. හලෙලූයා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ආලේපයම මාද ඔබට මේ ඉගැන්වීම තුළ ඔබ නිදහස් කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට නිසැකකම අවශ්‍යයි මේ ක්‍රිස්තියානි ජීවිතේ ජය ගන්න. අපි ඊළඟට බලන්න යනවා
මේ සම්බන්ධයෙන් තවත් පදයක් මතෙව් පොතේ 16:16 මෙතන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අහනවා මම කවුරු කියලාද ඔයගොල්ලෝ හිතන්නේ කියලා ගෝලයෝගෙන් අහනවා. යේසුස් වහන්සේ මේ කවුරු කියලාද හිතන්නේ කියලා ගෝලයන්ගෙන් අහනවා. එතකොට ගෝලයෝ නොයෙකුත් උත්තර දෙනවා. මෙයා වෙන්න ඇති, එයා වෙන්න ඇති, මෙයා වෙන්න ඇති කියලා වෙලා ඩිස් එක ගමක් නැතුව සැකෙන් උත්තර දෙනවා. එතකොට මේ පේත්‍රස් ඩිස් එක කම ඇතුව ඇදහිල්ලෙන් විශ්වාසයෙන් යුක්තව ස්ථිරකම ඇතිව උත්තරයක් දෙනවා. මතෙව් 16:16 මොකක්ද ඒ උත්තරය? ඔබ ක්‍රිස්තුස් වහන්සේය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීවේ. එතන පේත්‍රස් කියන්නේ ඔබ මෙයා වෙන්න ඇති. මම හිතනවා ඔබ මෙයා වෙන්න ඇති කියලා දෙවියන් උත්තරේ දුන්නේ. මම හිතන දේවල් නැත්තම් මෙයා කියනවා ඔයා මෙහෙම වෙන්න ඇති. ආරයා නම් කිව්වේ ඔයා මෙහෙමයි. මෙයා නම් කිව්වේ මෙහෙමයි. මේ පොතේ නම් තිබ්බේ එහෙමයි. සමහර අය කියනවා මේ පොතේ එහෙම තිබ්බා. බයිබලේ මෙහෙම තිබ්බා. ඒක නිසා එහෙම ගොඩක්ලාට එහෙම වෙන්න පුළුවන්. එහෙම නේද? එහෙම නේද වෙන්නේ? මේ පාසල නම් මෙහෙම කියලා දුන්නා. ඒක නම් එහෙම හරි නේද? නෑ. එහෙම මොකුත් දෙයක් වෙන්න යන්නේ අපේ ජීවිතේ බලවත් දේවල්. ඔබ බලවත් දේවල් හාස්කමක් දකින්න නම් ඔබට එයාට මෙයාට පාස්තර නායකයර නෙවෙයි ඔබට ඩිසකකම අවශ්‍යයි. ඔබට ඩිසකකම අවශ්‍යයි. මේ ඔබේ ඩිසකකම තුල තමයි ඔබ ජය ගන්න යන්නේ. මෙතන පේත්‍රස්ට ඩිසකකම තිබුණා. ඒ ඩිසකකම තුල ඔබ මොනවද කිව්වේ? ඔබ ක්‍රිස්තුස් වහන්සේ. ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා. එච්චරයි. ඩිසකකම ඇතුව ඔහු උත්තරය දුන්නා. ඔහුට ඩිසකකමක් තිබුණා මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මේ තමා ඔය කියන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒක බූරටම කිව්වා. යේසුස් වහන්සේට කිව්වේ යේසුස් වහන්සේ මේ තුල පුදුමේ පත යේසුස් වහන්සේ මොන වගේ උත්තරයක් දුන්නේ, මොන වගේ යහපත් උත්තරයක්ද, මොන වගේ වගකීමක් උට බාර දුන්නද, ආශිර්වාද කරාද කියලා ඉදිරි පදවල ඔබට කියවලා බලන්න පුළුවන්. ඉතින් ඔහුට ඩිසකකම තිබුණා. ඉතින් අද ඔබට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ශුද්ධා වහන්සේ ගැන වගේ ඔබට අඩුම මේ උන්වහන්සේ දීපු පොරොන්දු ගැනවත් ඩිසකකමක් තියෙනවා. සමහරවිට ඔබ ඩවුට් කරනද බයිබලේ සමහරලාට මේ පද වෙන්න පුළුවන් නමුත් මේ පද වෙන්න බෑ කියලා ඔබ හිතනවාද? ඒක ඔබ නිවැරදි කරගන්න අවශ්‍යයි. බයිබලේ ඒ පද මේ පද නෙවෙයි හැම පදයක්ම. උන්වහන්සේ බොරුකාරයෙක් නෙවෙයි. උන්වහන්සේට එක දෙයයි කරන්න බැරි, මොකද්ද කරන්න බැරි? සියල්ල කරන්න පුළුවන්, බොරු කියන්න බෑ. දෙවියන් වහන්සේට ඉතින් එක පදයක් දෙකක් නෙවෙයි. බයිබලේ සියල්ල සත්‍ය. බයිබලේ තමයි එකම සත්‍යතාවය. මේ දේව වචනේ සමානයි. දෙවියන් වහන්සේ යනා සමාන දේ වචනේ මේ සියල්ල සත්‍යතා මේ සියල්ල උන්වහන්සේට කරන්න පුළුවන්. උන්වහන්සේ එදත් අදත් හෙටත් එකම දෙවියන් වහන්සේ. මේ හේබ්‍රු පොතේ තියෙනවා. උන්වහන්සේ එදා කරපු ආස්කම අද කරන්නේ නැත්තේ නේ, අද කරනවා. නමුත් ඔබට ඩිසකකම අවශ්‍යයි. ඔබ විශ්වාස කරන්න අවශ්‍යයි. ඔබේ ඇදහිල්ලේ ඩිසකකම තියෙන්න අවශ්‍යයි. ඔබේ යාඥාවේ ඩිසකකම තියෙන්න අවශ්‍යයි. ඔබ යාඥා කරන ඩිසකකම නැතුව ෂුවර් එකක් නැතුව ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. ඒ කියන්නේ ඇදහිල්ල නැහැ. මොකද දෙවියන් වහන්සේ ප්‍රසන්න ඔබේ යාඥාවේ ඇදහිල්ල තියෙනවා. දෙවියන් වහන්සේ ප්‍රසන්න ඔබේ ප්‍රකාශවල ඇදහිල්ල තියෙනවා. ඔබේ සිතුවිලි වල ඇදහිල්ල තියෙන්න අවශ්‍යයි. ඔබගේ ඒ සියල්ලේ ඩිසකකම ඇදහිල්ල තියෙන්න අවශ්‍යයි. ඩිසකකම නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඩිසකකම මෙතන පේත්‍රස් තිබුණා. ඩිසකකම ඇතුව ස්ථිරත්වය ප්‍රකාශ කරා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. එච්චරයි මූණටම කිව්වා. ඒ වගේ ඔබ දෙවියන් වහන්සේත් එක්ක මේ ඩිසකකම ඇතුව ගනුදෙනු කරන්න. සුදාමාස දෙක මේ ඩිසකකම ඇතුව ගනුදෙනු කරා. ඉතින් ගොඩක්ලාට සමහර මම ප්‍රශ්න කරනවා සේවයේ කොහොමද ඔයා මේ වගේ දෙයක් කියන්නේ කියලා. සමහර දැනගෙන මේ වචන මම ප්‍රකාශ කරන සුදාමාස මට කියන්නේ කොහොමද ඔයා මෙහෙම කිව්වේ? ඒක හරියට හරිනේ. ගිය අවුරුද්දේදී අවුරුදු 6කට කලින්දී මම ඔයා දැකලවත් නැති දේවල් කොහොමද ප්‍රකාශ කරන්නේ? ඩිසකකම ඇතුව මම කියන්නේ කොහොමද? කියන්නේ ඇදහිල්ලේ මම කියන්නේ කොහොමද? මට ඩිසකකම තියෙනවා. දෙවියන් වහන්සේ කෙරේ මට විශ්වාසයි. මට සුදාමාස කියන දේවල් මම දන්නව බොරු නෙවෙයි. මට ලොකු විශ්වාසයක් ඇදහිල්ල ඩිසකකමක් තියෙනවා. සුදාමාස බොරු කියන්නේ, දෙවියන් වහන්සේ බොරු කියන්නේ, උන්වහන්සේ මම ලැජ්ජාවට පත් කරන්නේ නැහැ කියන එක. ඉතින් ඒ තුල මම ඒ දෙවියන් වහන්සේ මට දෙන්නා වූ එළිදරව්වීම්, දැනගැන්මේ වචන, සිහින දර්ශන උන්වහන්සේ මට කතා කරන දේවල් මම ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ මේ ගැන්වීම කරන්නත් මට ඩිසකකම අවශ්‍යයි. මේක උන්වහන්සේගෙන්ම තමයි මේ ගැන්වීම, මේ මඟ පෙන්වීම කියලා මට ඩිසකකමක් අවශ්‍යයි. ඔබ සමග එක බෙදාගන්න. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න බෑ.
මොකද මම කෙන්ඩියත් මාත් දෙන්න මිෂන් ක්‍රයිස්ට් ශ්‍රී ලංකා YouTube channel එකේ බෙදා ගන්නා වූ සියලු කාරණා ඩිසෙක් කමෙන්ට් කරන්න. උන්වහන්සේ දෙන දේවල් පමණයි. අපිට හිතෙන අපිට ආස මාතෘකා කොයි හරි දැකපු ඒවල් තව පාස්ටර් කෙනෙක් කරන ඒවා පොතක තිබිලා ආස වුණ ගමන් නැත්නම් කවුරු හරි කියලා දීපු එහෙම අපි කරන්නේ. මොකද ඒතරින් නෙවෙයි ආශිර්වාද ඉන්නේ. එතනින් නෙවෙයි බලය තියෙන්නේ. ඒ කෙරෙහි අපිට විශ්වාස කරන්න බෑ. මනුෂ්‍යයා කියන දේ පොතේ තියෙන. අපිට විශ්වාස කරන දෙවියන් වහන්සේ පමණයි. මේ දෙවියන් වහන්සේගේ නෞකාර සුද්ධාමාසේ නෞකාර උන්වහන්සේ පොළඹන දේ උන්වහන්සේ මකපේන දේ පමණයි මම බස්සමක බෙදාගන්න. ඒ බෙදා ගන්නත් ඩිසකකම අවශ්‍යයි. ඉතින් ඩිසකකම තුල තමයි සේවයට විශේෂයෙන් ඩිසකකම අවශ්‍යයි. ක්‍රිස්තියානි ජීවිතේට වගේම මොකද ඒ උන්වහන්සේ දෙන කාරණා බෙදා ගන්න. ඒ ඇදහිල්ල කියන වගේ මේ ඇදහිල්ලට ඩිසකකම එකතු වෙන්න අවශ්‍යයි. එහෙම නැත්තම් මොකුත් වෙන්න යන්නේ. උන්වහන්සේගේ බලය ඔබ අත්දකින්න යන්නේ. අපි බලමු මේ දැන් අපි රෝගී ස්ත්‍රිය මොකක්ද කිව්වේ ඩිසකකම ඇයට තිබ්බා. ඒ වගේ පේස්ත්‍රස්ට ඩිසකකම තිබ්බා. අපි බලමු යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මේ ඩිසකකම තිබ්බද කියලා. මතෙව් 6:16 අපි බැලුවේ අපි යෝහාන් පොතේ. අපි යෝහාන් පොතේ 13 වෙනි පරිච්ඡේදය 3 වෙනි පදයක් බලනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මේ ඩිසකකම තිබ්බද කියලා. අවසාන වශයෙන් අද දවසේ රාජ්‍ය රහසෙන් 13 තුන්වෙනි පදය උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේ විසින් තමන් අත්වලට සියල්ල දී තිබෙන බවද තමන් දෙවියන් වහන්සේ විසින් වෙතින් ආ බවද දෙවියන් වහන්සේ ළඟට යන බවද දැන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලන්න මෙතන දිගෝලයන්ගේ පාද සේදීම තමයි මෙතන මාතෘකා. ඒ යටතේ මේක තියෙන්නේ. ඔබට පසු මේ පරිච්ඡේදය කියලා බලන්න යේසුස් වහන්සේ කියනවා ගෝලයෝ එක මේ අවස්ථාව ගත කරනකොට උන්වහන්සේ බලන්න උන්වහන්සේ පියාණන් වහන්සේ විසින් තමන්ගේ අත්වලට සියල්ල දී තිබෙන බවද තමන් දෙවියන් වහන්සේ වෙතින් ආ බවද දෙවියන් වහන්සේ ළඟට යන බවද දැන. උන්වහන්සේට නිසැකකමක් තිබුණා. උන්වහන්සේ දෙවියන් වහන්සේ එක පුත්‍රයා බව. උන්වහන්සේ දෙවියන් වහන්සේ වෙතින් ආ බව. ඒ වගේම දෙවියන් වහන්සේ වෙතට නැවත උන්වහන්සේ යන බව. අද මම ඔබගෙන් අසන්න කැමතියි. ඔබට නිසැකකමක් තියෙනවද? ඔබ ස්ථිර වශයෙන්ම ගැලවීම ලැබපු කියලා. ඔබ නැවත උත්පාදනය වෙලා ඉන්නේ කියලා. ඒ වගේම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් කියලා. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයෙක්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරියක් කියලා. යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ මූලික නාමුල් ඵලය කියලා මේ වචනේ කියලා තියෙනවා. එතකොට මේ නාමුල් ඵලය කියන්නේ මුල් පුත්‍රයා. ඒකේ තමයි යේසුස් වහන්සේ තුල ඔබ නැවත උත්පාදනය වෙලා ඔබ නැවත ඉපදීම ලබන ඔබ යේසුස් වහන්සේගේ සහෝදරයෙක්, යේසුස් වහන්සේගේ සහෝදරයක්. නේ? ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයක්, හෝ සහෝදරයෙක් විය යුතුයි. මේක ගැන ඔබට නිසකකමක් තියෙනවා. ඔබ තුළ ශුද්ධාමාංශය ඉන්නවා කියලා ඔබට නිසකකමක් තියෙනවා. මේ ගැන ඔබ කල්පනා කරන්න. ඔබ මේ ගැන තීරණයක් ගන්න. මේ නිසකකම නිර්මාණය කරගන්න. ඔබගේ ඇදහිල්ල, ඔබගේ යාශ්‍යා, ඔබගේ ප්‍රකාශ තුළ නිසකකම අද පටන් තියාගන්න. ඒ තුළ තමයි ඔබ ජය ලබන්නේ. ඒ තුළ තමයි ඔබ ආශිර්වාද ලබන්නේ. මොකද මම කිව්වා ඒ රෝගී වූ ස්ත්‍රියට නිසකකම තිබ්බා. මොනවද උනේ? සුවය ලැබුවා. පේත්‍රස් නිසකකම තිබ්බා. යේසුස් වහන්සේ කෙලින්ම බූරටම කිව්වා මේ ඔයා යේසුස් වහන්සේ දෙවියන්වහන්සේ පුත්‍රයා කියලා ආශිර්වාද ලැබුවා. යේසුස් වහන්සේ ප්‍රසන්න වුණා එතන. ඒතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේට නිසකකම තිබ්බා. මොකද නිසකකම? මම දෙවියන් වහන්සේ පුත්‍රයා, මම දෙවියන් වහන්සේ වෙතින් ආවේ, මම යන්නේ දෙවියන් වහන්සේ ගාවට. ඒ වගේම ඔබට නිසකකම අවශ්‍යයි. මම ගැලවීම ලැබලා ඉන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්, මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදරයෙක්, සහෝදරියක්. මම ශුද්ධාමාංශ මාතුරු ඉන්නවා. මට ආධිපත්‍යය තියෙනවා. යක්ෂයා යේසුස් වහන්සේ පරාජය කළ ඉවරයි. ඒක නිසා යක්ෂයාට කිසි බලයක් මා කෙරෙහිත් නැහැ. මම ඌව පරාජය කරනවා. මම ක්‍රිස්තියානි ජීවිතේ ජය ගන්නවා. මම යන්නේ ස්වර්ගයට. මම ගැලවීම ලැබපු, පිතීම ලැබපු, සුවය ලැබපු කෙනෙක්. කියලා ඔබට තියෙන්න ඕනේ මේ නිසකකම. ඒ වගේම මේ ඔබගේ මොනවා වාතාවරණේ ප්‍රශ්නකාරී, ගැටලුකාරී, නිරාවුල් කරගන්න ඕනේ තැනක් තියෙනවද? ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වාතාවරණය මොන වුණත් මම ඒකෙන් ජය ගන්නවා. මම ඒකට පිළිතුරු ලබනවා. මේ මාසෙ මට පිළිතුරු ලැබෙනවා. මේ සතියේ මට පිළිතුරු ලැබෙනවා කියලා ඔබ නිස්සකකම යුතුව ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඒ නිස්සකකම යුතුව ඔබ හිතන්න කල්පනා කරන්න අවශ්‍යයි. එතකොට තමයි දෙවියන් වහන්සේ පිළිතුරු ඔබට හම්බෙන්නේ. ඒකට තමයි දෙවියන් වහන්සේ ප්‍රසන්න. ඒක තමයි ඇදහිල්ල කියන්නේ. මේ නිස්සකකම අවශ්‍ය මේ ප්‍රකාශ වලට ඔබ සිතුවිලි වලට ඔබ කරන ක්‍රියා කරන හැම සිතුවිලි මෙතන මේවා දකින්න තමයි මනුෂ්‍යයා පවා පුදුම වෙන්නේ විශ්විතේ දෙවියන් වහන්සේගේ බලය අත්දකින්න.
ඕන එතකොට දකිනවා දැනගන්න ඔබ තුළ ඔබ සමගින් දෙවියන් වහන්සේ හෙතරම් බලවත්ද කියලා. ඉතින් ලෝකේ මිනිස්සුන්ට මේ ආගමික මිනිස්සුන්ට මේ නිසකකම නැහැ. උන් බලාපොරොත්තුවක් ඇතුව පිළිම ගා පන්සා පල්ලිය යනවා. උන් බලාපොරොත්තුවකින් උන්ිය විශ් කර ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් දෙවියන් වහන්සේගේ දරුවෙක් දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් ඔබට නිසකකම අවශ්‍යයි. ඔබ නිකන් මේ හෙලවෙන හුලඟ වගේ බලාපොරොත්තුවක් ඇතුව නෙවෙයි ඔබ ඉන්නේ. ඇදහිල්ලේ මේ ඇදහිල්ලේ නිසකකම තියෙන. ඔබ දාන්න ඔබ ස්ථිර ඔබ දාන්න ඔබ දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. දෙවියන් වහන්සේ කියන්නේ මේ ආගමික නායකයෙක් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මේ ආගමික නායකයෙක් නේ. උන්වහන්සේ බෞකාරය උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ඔබ සෙලවෙන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබ යක්ෂයාගේ අතට පාවලා දෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබට ජය දෙනවා. අමේන් හල්ලුයා. උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ආලේප කරලා තියෙන ඔය කැඳවල තෝරගෙන තියෙන්නේ ඔබගේ සේවයේ සඵලත්වයට ඔබ වැඩවලේ ඔබගේ වැඩවලට උන්වහන්සේ වර්ධනය දෙන්න උන්වහන්සේ ඔබට සුවය දෙනවා. ඒක ස්ථිරයි. ඒක නිස්සකකම ඇතුව ඔබ දැනගන්න අවශ්‍යයි. ඔබ නිස්සකකම ඇතුව යාඥා කරන්න අවශ්‍යයි. ඔබ නිස්සකකම ඇතුව ප්‍රකාශ කරන්න අවශ්‍යයි. මේ තුල ඔබ ජය ලබනවා ඇත. ඔබ කල්පනා කරන්න. ඔබ නැවත මේ බයිබල් පද ඔබ දුන්නා ඒවා මෙනෙහි කරන්න. ඒවා කියවන්න. ඒවා ධාරණය කරගන්න. ඒ තුල ක්‍රියා කරන්න. අල්ලගන්න මේ බදා දවසේ රාජ්‍ය රහස් යටතේ සුදාමාස ඔබ සමග බෙදාගන්න කාරණේ මා තුලින් උන්වහන්සේ කතා කරන්නේ මේ සියලු කාරණා හිදී ජයගන්නට නිස්සකකම අවශ්‍යයි. ස්ථිරත්වය දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ ක්‍රියා කෙරෙහි නිස්සකකම ඇතුව ඔබ ජීවත් වෙන්න ඔබ ක්‍රියා කරන්න ස්ථිරකම ඇතුව උන්වහන්සේ ඔබ පය ලිස්සල ඔබ වැටිලා ඔබ පරාජය වෙලා විනාශලා යන්න ඉඩ තියන්නේ නැහැ. ඒක උන්වහන්සේ කැමැත්ත නෙවෙයි. නමුත් ඔබට නිසකකමක් තියෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ මා සමග ඉන්නවා. දෙවියන් වහන්සේ මට උත්තර දෙනවා. දෙවියන් වහන්සේ මට ජය දෙනවා. දෙවියන් වහන්සේ මට සුවය දෙනවා. ඒක ස්ථිරයි. මම කියවන අර ස්ත්‍රිය ලැබේවි කිව්වේ නෑ. ලැබෙයිද දන්නේ ලැබේවි නෙවෙයි ලැබේයි. ඒ කියන්නේ ඒකට ස්ථිරකම තිබුණා. මම සුවයි. මම සුව වෙනවා. ස්ථිර වශයෙන්ම උන්වහන්සේ වැල්ලුවා. අද ඔබත් හිතා ගන්න. අද උන්වහන්සේගේ දේ වචනේ කියවුවොත් යාඥා කරොත් මම උන්වහන්සේට නැවත ලංගුණොත් මම මෙච්චර කාලයක් මම අවංක උන්නේ උන්වහන්සේගේ දේව රාජ්‍යෙට දීම සම්බන්ධයෙන් දසයි කොටස් සම්බන්ධයෙන් නමුත් අවංකව මම දුන්නොත් මම ආශිර්වාද ලබන්න මම වැඩි මුදල් ලබන්න යනවා. මම මේ හිර වෙලා තිබුණ ආශිර්වාද මම බ්ලොක් වෙලා තිබුණ ආශිර්වාද මම නිදහස් කරගන්න යනවා. මම නැවත ඒවා ලබන්න යනවා මම උන්වහන්සේට දුන්නොත්. ඒක තමයි මගේ තිබ්බ අඩුපාඩුව. ඒක මම අද ඉඳලා කරන්නේ. මේ වගේ ඒවට නිසකකම ඇතුව ඔබ එන්න අවශ්‍යයි. මමත් ඒ ඉස්සර මේ නිසකකම අඩුවේ තිබුණ කාලවල තිබුණ ප්‍රහේලිකා ප්‍රශ්න සාගත දැන් නමුත් දැන් උන්වහන්සේට යාඥා කරන්නේ මම නිසකකම ඇතුව උන්වහන්සේ මට ආශිර්වාද කරනවා මට මඟ පේනවා මට එළිදරව් වීම දෙනවා කියන එක සම්බන්ධයි. ඒ වගේ මම උන්වහන්සේ දේව රාජ්‍යෙට මම වපුරන්නේ මම දසෙක් කොටස් දෙන්නේ මම නිසකකම ඇතුව උන්වහන්සේ තමයි මට දෙන්නේ. මට මගේ යාළුවා අම්මා තාත්තා මේ මිනිස්සයා මේ මිනිස්සයා නෙවෙයි මට දෙවියන් වහන්සේ සපයන්නේ. මන් දුන්නු මට දෙවියන් වහන්සේ එක වැඩි කොට දෙනවා කියන නිසකකම ඇතුව. මන් දුන්නු දෙවියන් වහන්සේකට ආශිර්වාද කරනවා. ඒ නිසකකම ඇතුව උන්වහන්සේගේ රාජ්‍යයට මම වපුරන්නේ. ඒක බුදල් පමණක් නෙවෙයි. බුදල් කාලය ප්‍රේමය මේ හැම දෙයක්. මනුෂ්‍යයටම ප්‍රේමය වපුරනවා. මනුෂ්‍යයන් වෙනුවෙන් කාලය වපුරනවා. මනුෂ්‍යයන් වෙනුවෙන් මුදල් වපුරනවා. දේව රාජ්‍ය වෙනුවෙන් ඇයි නිසකකම එතුමාට නිසකකම තියෙන උන්වහන්සේ වෙනුවෙන් මම දෙයක් කරන උන්වහන්සේ මාව බලා ගන්නවා කියන්නේ. ඒ වගේ මම යාඥා කරන්නේ සෝය සම්බන්ධ කාරණා මනුෂ්‍යයන් සම්බන්ධ කාරණාවලදී මම නිසකකම මට තියෙන උන්වහන්සේ මට පිළිතුරු දෙන උන්වහන්සේ මට ලැජ්ජා කරන්නේ නැහැ කියන එක සම්බන්ධයි. ඒතකොට ඔබටත් මේ නිසකකම අවශ්‍යයි. ඒ තුල තමයි ඔබ ජය ගන්න යන්නේ. නිසකකමතු යාඥා කරන්න, නිසකකමතු දේ වචනේ කියවන්න, නිසකකමතු ක්‍රියා කරන්න, නිසකකමතු මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්න, කාලය උන්ට දෙන්න, සුභාරංචි කියන්න නිසකකමතු. ඔබ ෂුවර් එකක් නැතුව සුභාරංචි කිව්වොත් සාක්ෂි බෙදාගත්තොත් ඔවුන්ට කොහොමද අන්‍යාගමික අන්‍ය ජාතිකයන්ට කොහොමද නිසකකම නිර්මාණය වෙන්නේ? ඒක නිසා ඔබ පළමුවෙන් නිසකකමතු යාඥා කරන ප්‍රකාශ කරන බය නැතුව ඔබගේ සාක්ෂිය බෙදාගන්න, සුභාරංචි කියන්න දේව රාජ්‍යයට වපුරන්න නිසකකම ඇතුව ඔබ ජය ගන්නවා. ඔබ ඉදිරියට ඉහළට ඔබ ඔසවනවා දෙවියන් වහන්සේ. ඔබට මේචර කාලයක් වැහිලා තිබුණ ආශිර්වාද මේ මාසය ඇතුළත මේ මාසෙ ඉවරෙන්න කලින් දවස් කිහිපයක් තියෙන නමුත් විශ්වාස කරන්න. ඔබට මේ මාසෙ ඉවරෙන්න කලින් ඔබගේ තිබුණු ගැටලුකාර ස්වභාවයෙන් ඔබ ඉවතට එනවා. ඔබ නිදහස් වෙනවා. ඔබ ජය ලබනවා. ඔබ හිර වෙලා තිබුණු මුදල් ඔබට ලැබෙනවා.
යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබට කර කියාගන්න බැරුව තිබුණ ඒ තීන්දුව తీරන ගන්න බැරුව හිටපු තීන්දුව తీරන ඔබට ගන්න පුළුවන් ප්‍රශ්න දෙන්න දෙනවා මඟ පෙන්වීම දෙනවා. ඔබ ජය ගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබට මම ආශිර්වාද කරනවා. යේසුස් පිහිටයි.